සියලුම මාධ්‍යවේදී හිතවත්තුනි හිතවතිනි ජාතික ජනබලවේගයේ නීතිඥයෝ ලෙස අපි මෙම සාකච්ඡාවක් ඇඳවා තිබෙනවා. අපට අපි මීට ප්‍රථමවත් නීතියේ පරමාධිපත්‍ය සහ ස්වාධිපත්‍යයට යම් යම් අදාළ කාරණාවලදී අපි ජාතික ජනබලවේගයේ නීතිඥවරුන් ලෙස ඊට අදාළ සක්‍රීය දායකත්වය සපයන කණ්ඩායමක් අපි විශ්වාස කරා මේ වෙලාවේ මහත් ආందోලනයට තුඩු දෙමින් පවතින ඒ අවන්ගාඩ් ගන්දෙනුවට අදාළව ඒ දේශපාලන පරිගැනීම් කමිටුවට එහි අධිපති නිශ්ශංක සේනාධිපති මහත්යව කැඳවා තිබෙන වටපිටාවක් ඇතුලේ අපි දකිනවා අත් වශයෙන් මේ දේශපාලන පරිගැනීමේ කමිටුවේ ක්‍රියාකලාපය නෙවෙයි එහි තියෙන ඇතුලෙන් පවතින දේශපාලනික කාරණාව මොකක්ද කියන කාරණාව අපට සැලකිල්ලට ගන්න පුළුවන් කමක් තියෙනවා. ඉතින් ඒක නිසා විශේෂයෙන්ම අපි මේ මාධ්‍ය හමුව කැඳවා තිබෙන්නේ දැන් නීතිපතිවරයා විසින් තමයි චෝදනාවට ලක් කරලා තිබුණේ අධිචෝදනා ගොනු කරලා තිබුණේ. එවන් වටපිටාවක් ඇතුලේ තමයි මේ දේශපාලන පරිගැනීම් කමිටුවක් නම් කරගෙන එයට නිශ්ශංක සේනාධිපති මහත්තයව කැඳවලා ඒකට අදාළව විවිධ පාර්ශ්වකරුවන්ගෙන් ඒ සාක්ෂි විභාග කිරීමක් යනවා. ඒකට අදාළ කාරණාවක් තියෙනවා අපිට පැහැදිලි කරන්න සංවිධානයේ විදිහට. ඊට අදාළ කරුණු කාරණා මගේ මේ අනිකුත් සහෝදර සහෝදරියන් සාකච්ඡා කරાવી. ඒ අනුව වෙන සංවාදයේදී අපි ගැටළු සාකච්ඡා කරගමු. සුබෝදසන මම උපුල් කුමරප්පෙරුම දැන් මේ දේශපාලන පරිගැනීම් සම්බන්ධයෙන් ජනාධිපතිවරයා විසින් පත් කරනු ලැබූ කමිෂන් ඔෆ් ඉන්ක්වයරි කියලා කියන්නේ මේ ජනාධිපතිවරයා පත් කරපු කොමිසම මේ කොමිසමේ කාර්යභාරය කියන කාරණය මම මුලින්ම ඔයගොල්ලන්ට පැහැදිලි කරන්නම්. මේ කොමිසම ජනාධිපතිවරයා විසින් පත් කරනු ලබන්නේ 2020 ජනවාරි මාසයේ 9 වෙනි දින අංක 21.57 ඇලයිර 44 කියන ගැසට් පත්‍රය මගින්. එතකොට කොමිෂන් සභාවේ සභාපතිවරයා වශයෙන් හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්න මහතාත් ඊට අමතරව හිටපු අභ්‍යාචනාධිකරණ විනිසුරු චන්ද්‍ර ජයතිලක මහත්මයාත් ඒ වගේම හිටපු පොලිස්පති චන්ද්‍ර ෆර්නෑන්ඩෝ මහත්මයාත් නම් කරලා තියෙනවා. දැන් මේ කමිෂන් එකට ජනාධිපතිවරයා මේ ගැසට් පත්‍රය මගින් ඔහු දීලා තියෙනවා මේ යම්කිසි කාර්යභාරයක්. ඒ කාර්යභාරය තමයි පළමුවෙන්ම ඒ කමිෂන් ගැසට් පත්‍රයේ සඳහන් වෙලා තියෙන්නේ. ඒ ගැසට් පත්‍රය අනුව කාර්යභාරය වෙලා තියෙන්නේ 2015 ජනවාරි මාසයේදී සහ අගෝස්තු මාසයේදී පැවති ජනාධිපතිවරණයට සහ හෝ මහමැතිවරණයට පෙර නිලතර දරූ නිලධාරයන්, රාජ්‍ය සංස්ථාවල සේවකයන්, සන්නද්ධ හමුදාවන්හි මෙන්ම පොලිස් සේවයෙහි සමාජිකයන් 2015 ජනවාරි මාස 8 වෙනි දිනෙන් ආරම්භී 2019 නොවැම්බර් මාස 16 වෙනි දිනෙන් අවසන් වූ කාල සීමාව තුලදී දේශපාලනමය වශයෙන් පරිගැනීමට ලක් කරනු ලැබූ බව වාර්තා කරනු ලැබ ඇති හේයින් මේක තමයි මුලින්ම කියන්නේ. ඒ කියන්නේ 2015 ජනවාරි මාසයේ සිට 2019 නොවැම්බර් මාස 16 වෙනි දින දක්වා අතර කාලය තුලදී මේ මම ඉස්සෙල්ලා පෙර කිව් පුද්ගලයන් දේශපාලන වශයෙන් පරිගැනීමට ලක් වුණායි කියලා මේ තොරතුරු ලැබිලා තියෙන වාර්තා වෙලා තියෙන නිසා ඔහු මේ කමිෂන් එක පත් කරනවා. මෙන්න මේ යම් ආයතන සහ සංවිධානවල ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් සොයා බලා වාර්තාවක් ඔහුට ඉදිරිපත් කරන්න කියලා. ඒ අනුව මේ ගැසට් පත්‍රය අනුව ඒ කරුණු සොයන්න ඕන මේ ආයතන වශයෙන් නම් කරලා තියෙන්නේ බ්‍රයිබරි කමිෂන් එක. ඒ කියන්නේ අල්ලස් හෝ දූෂණ වැළැක්වීමේ කොමිසම, පොලිස් විශේෂ විමර්ශන ඒකකය SIU කියන එක, ස්පෙෂල් ඉන්වෙස්ටිගේෂන් යුනිට් කියන එක, ඊළඟට මේ FCID එක, ඊට අමතරව මේ ගැසට් පත්‍රයට සංශෝධනයක් මගින් ආවා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව. ඊළඟට දැන් මේකේ ඊටාම පැහැදිලිව මේ ගැසට් පත්‍රයේ පළ කරලා තියෙන්නේ මේක ඉදිරියට එන්න පුළුවන්
පුද්ගලයෝ කවුරුන්ද කියන එක මේක ඉතා පැහැදිලිව මේ සඳහන් කරලා තියෙනවා. ඒකේ පූර්විකාවෙම තියෙන විදිහට එන්න පුළුවන්කම තියෙන්නේ ජනාධිපතිවරණයට හෝ මහ මැතිවරණයට පෙර නිලතලදරු රජයේ නිලධාරීන්. ඒ වගේම රාජ්‍ය සංස්ථාවල සේවකයන්. ඒ වගේම සන්නද්ධ හමුදාවන්හි මෙන්ම පොලිස් සේවයෙහි සමාජිකයන්. මේ ගැසට් පත්‍රයේ මේ සීමාව ඒ විදිහටයි ලකුණු කරලා තියෙන්නේ. එක්කෝ රාජ්‍ය නිලධාරීන්, එහෙම නැත්නම් රාජ්‍ය සංස්ථාවල සේවකයන්, එහෙම නැත්නම් පොලිසියේ හෝ හමුදාවේ සේවකයන්. මෙන්න මේගොල්ලන් විසින් මේ අය විසින් තමන්ට මේ පහුගිය මේ UNP ආණ්ඩුව කාලේ තමන්ට එක්කෝ පොලිසියේ විශේෂ විමර්ශන ඒකකයෙන්, එහෙම නැත්නම් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන්, එහෙම නැත්නම් FCID එකෙන්, එහෙම නැත්නම් අල්ලස් කොමිසමෙන් මොන තමන්ට විරුද්ධව විමර්ශනයක් කරලා ඒ විමර්ශනයේදී දේශපාලන මැදිහත් වීම නිසා තමන්ට විරුද්ධව ඒ කරපු විමර්ශනය පක්ෂග්‍රාහී වෙලා ඒකේ ප්‍රතිඵලයක් විදියට තමන්ට විරුද්ධව චෝදනාවක් අධිකරණයක හෝ වෙනත් ස්ථානයක ගොනු වෙලා තියෙනවා නම් මෙන්න මේ කියන ආකාරයට මේ කොමිසම ඉස්සරහට ඇවිල්ලා පැමිණිලි කිරීමේ හැකියාව මේකෙන් ලබා දීලා තියෙනවා. දැන් අද වෙනකොට දැන් අනුරාධපුර මහත්මයාටත් කොමිසම ඉස්සරහට එන්න කියලා තියෙනවා. මේ කවුද ඇවන්ගාඩ් ආයතනයේ සභාපතිවරයාගේ පැමිණිල්ලකට. එතකොට ලබන අගහරුවාද මම හිතන්නේ යන්න නියමිත වෙලා තියෙන්නේ. වග උත්තරකාරයෙක් විදිහට නම් කරලා තියෙන්නේ. එතකොට අපි බලන්න ඕන ඉස්සරහට කොහොමද මේ පැමිණිල්ල ගොනු වෙලා තියෙන්නේ. එතකොට අනුරාධපුර මහත්මයාගේ කාර්යභාරය වෙලා මේ අනුරාධපුර මහත්මයාගේ ක්‍රියාකාරීත්වය කුමන ආකාරයේ ක්‍රියාකාරීත්වයක්ද සහ මේ සියල්ල මේ පැමිණිල්ල සහ වග උත්තරකරුවෙක් වශයෙන් නම් කරලා තිබීම මේ සියල්ල මේ ගැසට් පත්‍රයට සාරානුකූලව සිද්ධ වෙනවාද කියන කාරණේ. මම නීතිඥ හර්ෂණ නානායක්කාර ජාතික ජන බලවේගයේ නීතිඥ කණ්ඩායම මම උපුල් කුමාරපුරම මහතා නවත්තපු තැනින්ම ආරම්භ කරන්නම්. අපි අද මේ මුලව පවත්වන්නේ දේශපාලනඥයන් විදිහට නෙමෙයි, දේශපාලන අරමුණකට නෙමෙයි. නමුත් නීතිඥයෙක් වශයෙන් අපේ නීතිය අපේ ස්ථාවරයන් පැහැදිලි කිරීම සඳහා මක් නිසාද දේශපාලනිකව මේ වෙනරත් අනුරාධපුර මහත්මයා කියලා තියෙනවා. එයා බොහොම කැමති කොමිසම ඉස්සරහට යන්න, දූෂණයට වංචාවට විරුද්ධව කරන අරගලයට ඕන භූමියක් එයා තෝරගන්නවා. බොහොම කැමැත්තෙන් ගිහිල්ලා තමන්ගේ කරුණු කියනවා. ඉතින් අපි ස්තුතිවන්ත වෙන්න ඕනේ කොමිසම ව්‍යවස්ථාව අපිට අනුරාධපුර මහත්මයාට ලබා දීම ගැන. හැබැයි දැන් මම මේ කතා කරන්නේ මේ රටේ නීතිය සහ නීතිය ක්‍රියාත්මක කරන ආකාරය ගැන සම්බන්ධයෙන් පමණයි, දේශපාලනය නෙවෙයි. මූලිකවම අපි ගත්තොත් අපේ රටේ නීතිපතිවරයා කියලා කියන්නේ, නීතිපති දෙපාර්තමේන්තුව කියලා කියන්නේ අවුරුදු 200ක් පරණ දෙපාර්තමේන්තුවක් හෝ ආයතනයක්. මේ දක්වා මොන දූෂණ වංචා සම්බන්ධයෙන් චෝදනා කොමන රජයේ දෙපාර්තමේන්තුවකට පුද්ගලයන්ට තිබුණත් කවදාවත් අපි වෘත්තීය නීතිඥවරු වශයෙන් කිසිම කෙනෙක් ගරු නීතිපතිතුමාට විරුද්ධව වචනයක් කියන්නේ නැහැ. මොකද ඔවුන් අවුරුදු 200ක වැදගත් සම්ප්‍රදායක් රකින්න අවංක දක්ෂ වෘත්තිවේදීන් පිරිසක්. ඔවුන්ගේ කැපවීම අතිමහත්. ඒ වගේම මෙම කමිෂන් ඔෆ් ඉන්ක්වයරි එක, ප්‍රෙසිඩෙන්ෂල් කමිෂන් එක පවත්වන්නේ දේශපාලන පරිගැනීම් මුනාද FCID, බ්‍රයිබරි කමිෂන් සහ CID එකේ කොටස් හරහා. දැන් මේ වෙනකොට අපි කල්පනා කරලා බලන්න ඕන කාරණාවක් තමයි නීතිපතිවරයාගේ කාර්යභාරය මොකක්ද? මොන පොලිසියෙන්, ගමේ පොලිසියෙන් විමර්ශනය කරත්, SIU කරත්, කවුරු කරත් නීතිපතිවරයා ස්වාධීන ආයතනයක්. එයා ස්වාධීනව තියෙන සාක්ෂි සලකා බලනවා. ඒ විතරක් නෙමෙයි, අපි පළපුරුද්දෙන් දන්නවා ඔය CID එකේ වෙන සමහර ෆයිල්, FCID සමහර ෆයිල් ඒගොල්ලෝ බලලා මෙතන නඩුවක් නැහැ, මේකේ සාක්ෂි නැහැ, ඒක නිසා තවදුරටත් කටයුතු කරන්න එපයි කියලා මුදාහරින අවස්ථාද රාශියයි. හරිද? එතකොට නීතිපතිවරයා විසින් යම් නඩුවක බැලූ බැල්මට නඩුව පවරන සාක්ෂි තියනවා කියලා තීන්දුව කරනවා නම් එහෙම තීන්දුව වෙන්නේ තනි පුද්ගලයෙක්ගේ තීරණය මත නෙමෙයි. ගොනුව බාර නිලධාරියා ජ්‍යෙෂ්ඨ කෙනෙක් ඒක බලනවා. ඔහු ගත්ත තීන්දුව තීරණ සාක්ෂි අගයපු හැටි හරිද කියලා ඊට වඩා ඉහළ නිලයක් දරන අධීක්ෂණ නිලධාරියෙක් බලනවා. එහෙම බලලා
සෑහීමකටපත් වුනහම තමයි අධිචෝදනා පත්‍රයක් ඉදිරිපත් වෙන්නේ. ඉතින් අපි මේ ඇවන්ගාඩ් නඩුව ගැන කල්පනා කරනවා නම් නිසංක සේනාධිපති මහත්මයා කියලා කියන්නේ එහෙම නීතිපතිවරයා විසින් සාක්ෂි තුලනය කළා බලලා ප්‍රයිමා ෆේසි කේස් එකක් එහෙම නැත්නම් බැලූ බැලමට ප්‍රමාණවත් සාක්ෂි තිරන නඩුවක් කියලා පවරපු අධිචෝදනාවක චූදිතයෙක්. ඔහු අප පිට ඉන්නේ. දැන් අපිට සෑහෙන විශ්වාසයක් තියෙනවා මේ කොමිසම සම්බන්ධයෙන්. මක් නිසාද ඒක අධිකරණ ක්‍රියාවලියක් ඒ අධිකරණයේ හිටපු විනිසුරුවන් ඉන්නේ. අපිට ඒ ගැන තර්කයක් හෝ ප්‍රකාශ කිරීමක් අපි කරන්න යන්නේ නැහැ. ඔවුන් යුක්තිය ඉෂ්ට කරાવી කියන බලාපොරොත්තුවෙන් යුතුව අපි ඉන්නවා. ඒක හොඳයි. ඒ ගැන අපිට තර්කයක් නැහැ. නමුත් මෙතන ප්‍රශ්නයක් මතුවෙනවා. යම් හේකින් කොමිසම තීන්දුව කරොත් නිසංක සේනාධිපතිට මේ නඩු පවර්ලා තියෙන්නේ දේශපාලන පරිගැනීමකටයි කියන කාරණාව. ඒගොල්ලන්ගේ බලතල අනුව. එහෙනම් ඒකෙන් අර්ථවත් වෙන අනිත් පැත්ත මොකක් විය හැකිද? අපි දන්නේ නැහැ කොමිසම මොනවද තෝරන්නේ කියලා. ඒක අවසානයේදී උන් කියයි. අපිට විශ්වාසයක් තිබෙනවා යහපත් තීන්දුව දෙන එක සම්බන්ධයෙන්. නමුත් යම් හේකින් මෙහෙම දේශපාලන පරිගැන ලැක්විලා කිව්වොත් ඒ කියන්නේ නීතිපතිවරයාත් සම්බන්ධද? මොකද එයා තමයි සාක්ෂි තියනවා කියලා නඩු පවරන්නේ. එතකොට ගරු නීතිපතිතුමාත් බොරු කියලාද? එතකොට මහජනතාවගේ එහෙම ප්‍රශ්නයක් මතුවෙන්න පුළුවන්. මනසේ මම කියන්නේ කොමිෂන් එකේ දේ කරනවා කියලා. නමුත් එකෙන් අර්ථවත් වෙන්නේ ඒකනේ. මොකද FCID CID නෙමේ කවුරු ගුණයක් කෙව්වත් සාක්ෂි නැත්තම් නීතිපතිවරයා නඩු පවරන්නේ නැහැ කියාගේ හැටි. යාට ආගම් ಜಾති දේශපාලනය අදාළ නැහැ. අපිට එයා විශ්වාසයි. නමුත් අර ආකාරයේ තීන්දුවක් ආවොත් එහෙනම් ඊළඟට ගත හැකි පියවර මොකද්ද? කොමිෂනරකට කරන්න පුළුවන් දේ තමයි මොනවා හරි නිර්දේශයක් කරන එක. ඒගොල්ලන්ට නියෝග කරන්න බෑ. ජනාධිපතිතුමාට වාර්තාවක් දාලා නිර්දේශයක් දෙන්න පුළුවන්. ඊට පස්සේ එතන දේශපාලන පරිගැනීම් දිනවා කියලා කිව්වොත් කොමිෂමට අයිතියක් තියේද නීතිපතිවරයාට නියෝග කරන්න නෑ මේ නිසන්කට විරුද්ධව තියෙන අධිචෝදනාව අයින් කරගන්නයි කියලා. එහෙම බලයක් කොමිෂනරට පැවරුනොත් අපේ රටේ නීති ආධිපත්‍යයට සියල්ලට මොකද්ද වෙන්නේ? ඉතින් මේ ඉදිරියේ මතුවෙන තත්වයන් අපි නිතරම සැලකිල්ලෙන් බලාගෙන ඉන්නවා. මොකද මේ නීති ඉතිහාසයේ දේශපාලන ඉතිහාසයේ අලුත්ම දේවල් තමයි මේ සිද්ධ වෙන්නේ. අපි මීට කලින් අත්විඳපු නැති. එක අවස්ථාවකදී මේ කොමිසම මගින්ම අර අලි සම්බන්ධ නඩුවකදී නඩු විභාගයේ යද්දී ඒ ලේඛන කැඳවලා තිබුණා මෙම කොමිසමට. මේ අධිකරණ නිලධාරී මහත්මින් තිදෙනාම ඒ වෙලාවේ ඒ ට්‍රයල් ඇඩ්බායක ත්‍රිපුද්ගල මිනිස් සභාව ඒ මේ ප්‍රෙසිඩෙන්ෂල් කමිෂන් එකේ සෙක්‍රටරිවත් වරෙන්තු කළා කැඳවලා ප්‍රශ්න කරා කොහොමද අපේ ලේඛන අරන් ගිහිල්ලා අපේ නඩුව හිර කරන්නේ මෙතන කියලා. මොකද එතන ලේඛන අරන් ගියාම මෙතන නඩුව හිර වෙනවා. ඉතින් මම කියන්නේ අපිට සම්පූර්ණ විශ්වාසය තිබෙනවා මේ කොමිසම කෙරෙහි සහ අපේ අධිකරණ පද්ධතිය කෙරෙහි. නමුත් මොනවා හරි දේශපාලන උවමනා මත අපේ නීති ආධිපත්‍ය යුක්තිය පසඳලා ආකාරයට යම් හානියක් ඇති වුණොත් එහෙම නැත්නම් නීතිපතිතුමාද මම කලින් කිව්වා වගේ නීතිපති දෙපාර්තමේන්තුවේ ඇතිවිය තත්වය කොහොම ඇතිවිය හැකි තත්වය කොහොමද? ඔවුනුත් මේ දේශපාලන පරිගැනීමට හවුල්ද? මොකද ඔවුන් මේ ඉගෙන ගන්න අතපුරුදු වෙන නීතිය කරන කට්ටිය නෙමෙයි අවුරුදු 200ක් පරණ ආයතනයක්. ඉතින් මේ සියල්ලම හරහා අපි ඊටාම බොහොම සංවේදී සහ සංකීර්ණ නීති ප්‍රශ්න රාශියකට ඉදිරියේදී මුහුණ දිය හැකි. ඒ සම්බන්ධයෙන් අපි අවදීන් ඉඳලා ජනතාව දැනුවත් කරනවා. අපි මාධ්‍යවේදී මහත්මිනුත් ඉල්ලා හිටිනවා මේ සම්බන්ධයෙන් දිගටම ජනතාව දැනුවත් කරන්නයි කියන කාරණා. දැන් මේ උපුල් කුමාරපුරම් මහතා වගේම හර්ෂ නානායක්කාර මහතා විසින් මතු කරපු ගැටලුව තුළ අතිලා තිබෙන කාරණා දෙකක් තිබෙනවා. එකක් තමයි දැනට කොමිසම විසින් ජ්‍යෙෂ්ඨ රජයේ අධිනීතිඥවරයෙකුට ඔහුව වගඋත්තරකරුවෙක් කළා සිතාසිනිකුත් කළා තියෙනවා. දැන් මේ රජයේ අධිනීතිඥවරයෙක් වුණත් සාමාන්‍ය රජයෙන් පරිබාහිර නීතිඥවරයෙක් වුණත් නීතිඥවරයා සතු කාර්යභාරය මොකක්ද? නීතිඥවරයා යම්කිසි අපි උදාහරණයක් වශයෙන් අපරාධ නඩුවක් ගත්තොත් මම අපරාධ නීතිඥයෙක් වැඩිපුර ඒ අපරාධ ස්ථානයේ නීතිඥවරයා ඉඳලා නැහැ කවදාවත්. ඒ අපරාධ ස්ථානයේ අධිකරණය ඉඳලත් නැහැ.
ඒ අපරාධ ස්ථානේ ඉඳලා තියෙන්නේ ඒ අපරාධයට සම්බන්ධ වෙච්ච පුද්ගලයෝ ටික විතරයි. එතකොට අධිකරණය කරන කාර්යයේදී නීතිඥවරයා කරන්නේ මොකද්ද? නීතිඥවරයා එක පැත්තකින් අධිකරණයට සහාය වෙනවා. ඔහු සැලකෙන්නේ අධිකරණ නිලධාරියෙක් විදියට. ඔහු පෞද්ගලික නීතිඥයෙක් වුණත් රජයේ අධිනීතිඥවරයෙක් වුණත් ඔහු සැලකෙන්නේ අධිකරණ නිලධාරියෙක් විදියට. ඔහුගේ කාර්යභාරය වෙන්නේ අධිකරණයට සහාය වෙන අතර ඔහු නියෝජනය කරන පාර්ශවයේ ඔහුට ඉදිරිපත් කරලා තිබෙන කාරණය අධිකරණයට ඔහු දන්නා ඉහළම ෆ්ලුවෙන්සි හැකියාවෙන් ඉදිරිපත් කිරීම. ඒක ඔහුගේ වෘත්තීය වගකීම. ඒක පැහැර හරින්න බෑ ඔහුට. ඒක පැහැර හරියොත් ඔහු තමන්ගේ වෘත්තීයමය වගකීම් පැහැර හරි පුද්ගලයෙක් බවට පත් වෙනවා. එතකොට රජයේ අධිනීතිඥවරයෙකුගේ කාර්යභාරය ඊට වෙනස් නැහැ. ඔහු තමන් පෙනී සිටින නඩුවේ පැමිණිල්ල පැත්තෙන් තිබෙන කාරණය අධිකරණයට ඉදිරිපත් වෙන නිලධාරි. ඔහුට පුද්ගලික බැඳීම් නැහැ. ඔහුට පුද්ගලික බැඳීම් තිබෙනවා නම් යම් නීතිඥයෙකුට යම් කිසි නඩුවක සිද්ධිමය කරුණු සම්බන්ධයෙන් පුද්ගලික බැඳියාවක් තිබෙනවා නම් ඔහු එය පළමුවෙන්ම ප්‍රකාශ කරලා ඉවත් වෙනවා. ඒක තමයි ඔහුගේ සාමාන්‍ය ක්‍රමය. පෞද්ගලික නීතිඥයෙක් ඔහු නඩුව බාර ගන්නෑ. එතකොට එහෙම නැතුව රජයේ අධිනීතිඥයෙක් කියන රජයෙන් පඩි ලබන ආයතනයක සේවකයෙක්. ඔහුට ලබා දෙන නඩු. ඔහුට බරපතල පුද්ගලික ගැටුමක් නැත්තම් ඔහුට ඉටු නොකර ඉන්න බෑ ඒ රාජකාරිය. එතකොට තිබෙන ගැටලුව මෙන්න මේකයි. යම්කිසි අවස්ථාවක යම්කිසි නීතිඥවරුගේ කාර්යභාරය සම්බන්ධයෙන් ප්‍රතිවිරුද්ධ පාර්ශවයෙන් නඩු කියන්නට චෝදනා කරන්න පුළුවන් නම් ඒ නීතිඥයා ඒ ගෙන ගිය කාර්ය පටිපාටිය ඔහුට විශාල අගතියක් කරාය. ඒ නීතිඥයාගේ කාර්ය නිසා ඒ කාර්ය දිහා බැලුවහම ඔහුට පේනවා මේ නීතිඥයා මේ යටි අරමුණකින් කටයුතු කරනවායි කියලා. මේ විදිහට නඩු කියන්න ප්‍රතිවිරුද්ධ පාර්ශ්වයේ නීතිඥයා සම්බන්ධයෙන් චෝදනාවක් එල්ල කරන විට ඒක නවතින්න පුළුවන් කොහෙන්ද? ඒක මේ රටේ නීතිය ක්‍රියාත්මක වෙන ක්‍රමය විඳදාන්නේ නැද්ද? නීතිඥ වෘත්තියේ තිබෙන ඒක ගෞරවනීය වෘත්තියක්. ස්වාධීනත්වය. ඒ නීතිඥයන්ට ඉදිරියට වැඩ කරගෙන යාමට තියෙන අවස්ථාව, නිදහසේ වැඩ කරගෙන යාමට තියෙන අවස්ථාව විනාශ වෙන්න පුළුවන් පොටක් තමයි මේ පෑදෙන්නේ. මෙන්න මේ කාරණය මම හිතනවා අපි හැමෝම සැලකිලිට ගන්න ඕන කියලා. ඒක ඊටම මූලික ප්‍රශ්නයක්. මේ සම්බන්ධයෙන් කටයුතු කිරීමේදී මේ කමිෂන් සභාවට විමර්ශනය සඳහා ඉදිරිපත් විය හැකි පුද්ගලයන් සම්බන්ධයෙන් වගේම විමර්ශනයක් කරන්නයි කියලා ඉදිරිපත් විය හැකි පුද්ගලයන් සම්බන්ධයෙන් වගේම විමර්ශනය කළ හැකි ආයතන සම්බන්ධයෙන්ුත් බලතල තිබෙනවා. එම ආයතන අතර මම දන්නේ මට පේන විදිහට මේ ගසට් නොටිස් එකේ පේන විදිහට නම් නීතිපති දෙපාර්තමේන්තුවේ නැහැ. නීතිපතික දෙපාර්තමේන්තුවේ කාර්යභාරය ඇතුලේ නැහැ. එතකොට රජයේ අධිනීතිඥවරයා වගඋත්තර කාර්යයක් කළා සිතා සියවීම නිසා එහෙම ප්‍රශ්න වලට මුහුණ පාන්න ඉඩ තියෙනවා. ඒක නීතිමය ප්‍රශ්න. රටක නීති පද්ධතිය රටක නීතිය ක්‍රියාත්මක වීමේ ක්‍රමය බැරෑරුම් අරුබුදයකට යනවා නම් මං හිතන්නේ ඒක ඒ රටේ සමස්ත ක්‍රමයේම අරුබුදේ එක පිළිබිඹුවක් කියලා. ඒක නිකන් ඇපල් ගෙඩියක තියෙන පූජි කළු පාට තිතක් වගේ. කපල බැලුවාම හුඟක් වෙලාවට ඇතුලේ පණුවෙක් ඉන්නවා. මේක තමයි මට කියන්න තියෙන්නේ. අපිට කරුණු තාම වර්ධනය වෙලා නැහැ. ඒ නිසා අපිට යම් දෙයක් කියන්න බෑ. මේ සම්බන්ධයෙන් අපිට ප්‍රකාශ කරන්න පුළුවන් අදහස්වත් සීමාවක් තියෙනවා. මොකද අපි ඊටම අපි නීතිඥයින් වශයෙන්
ඊටාම සීමිත වපසාරියකයි ක්‍රියාත්මක වෙන්නේ. අපිට ඒ ඇතුළේ තිබෙන ප්‍රශ්න ටික විතරයි අපිට සාකච්ඡා කරන්න පුළුවන්. අවංගාඩකට විරුද්ධව මේ නීතිය ක්‍රියාත්මක කරන්න මූලික වුණේ මොකක්ද ආයතන? මෙතන නීතිපති දෙපාර්තමේන්තුව තමයි චෝදනා දක්වලා තියෙන්නේ. නමුත් මේ සම්බන්ධයෙන් ජනාධිපති කමිෂන් සභාවක් විසින් කරපු නිර්දේශයක් තියෙනවා. ඒ නිර්දේශය යටතේ තමයි මේ නඩු පවරලා තියෙන්නේ. ඒ හරහා අගතියක් වෙලා තියෙනවා නම් අවංගාඩකට හැකියාවක් නැද්ද මේ කොමිසම මට ඒ ගැන මේ දැන් කමිෂමක් ක්‍රියාත්මක වෙන නිසා ඒ කමිෂමක් ක්‍රියාත්මක වෙන කාරණයක් නිසා මට ඒ ගැන ඍජු අදහසක් කියන්න බෑ. නමුත් අපි දැනට ඉදිරිපත් කරපු අදහස් ඔස්සේ සලකා බැලුවහම කෙනෙකුට පේන්න පුළුවන් තත්වයක් තියෙනවා. ඒක තමයි මේකේ උත්තරේ මට දෙන්න වෙන්නේ. සමා වෙන්නේ ඊට වඩා ඍජු පිළිතුරක් මේ අවස්ථාවේ අපිට කියන්න බෑ. දැන් නීතිඥයෙකුට ඔබතුමාට මොකක්ද ජනාධිපති කොමිෂන් සභාව ගැන තියෙන විශ්වාසය? මිනිහෙකුට පුද්ගලික වශයෙන් ඕනතරම් විශ්වාස අවිශ්වාස තියෙන්න පුළුවන්. නමුත් මේ ජනාධිපති කමිෂමක් කියලා කියන්නේ ඒක අධිකරණ ව්‍යුහයක්. ඒතර අධිකරණ ව්‍යුහය සම්බන්ධයෙන් මේ ඉන්න හැම කෙනෙකුටම මේ Tamanට තියෙන හැම මේ ඊනෙන් දැකලා බය වෙන හැම කාරණයක් සම්බන්ධයෙන්ම අධිකරණ ව්‍යුහයට චෝදනා කරන්න හැකියාවක් නැහැ. ඉතින් ඒ නිසා මම විශ්වාස කරනවා මේ ජනාධිපති කමිෂන් සභාව හරියටම ඒක හොඳට නීති අනුකූලව පිළිපදලා තියෙනවා. ඒ වගේම ඒ කටයුතු නිශ්චයාකාරයෙන් කරනවා කියලා. අපේ අපේක්ෂාවත් ඒකයි. මොකද මම ඒ ගැන ඔබතුමාලාගෙන් ඇහුවේ නීතිඥයෙක් ඇටියට දැන් පෞගේ කාලෙත් ජනාධිපති කොමිෂන් සභාවක් තිබ්බා. ඒකේ පිටු 106ක වාර්තාවේ පිටු 106ක් නැති වුණා. අන්න ඒතකොට කොහොමද ජනතාව සහ විශ්වාසයක් තියන්නේ ඔබතුමාට? ඒක නැති උනේ නැහැ සමහර. එහෙම පිටු 106ක් නැති උනේ නැහැ මහත්මයා. පිටු 106ක් ගියා. ඒ පවතින රජයේ විසින් ඒ පිටු 106ක් එළියට නිකුත් කළේ නැහැ. ඒතර මේ රජයට සම්පූර්ණ හැකියාව තියෙනවා මහ ජනතාවට දැන ගැනීම පිණිස මේ පිටු 106 නිකුත් කරන්න. ඉඳා ඒක මේ අධිකරණ ක්‍රියාවලියක් හෝ කිසිම විනිශ්චයකාරයෙක් කරපු දෙයක් නෙමෙයි පිටු නැති වෙලා නැහැ. නමුත් වර්තමාන දේශපාලන අධිකාරිය සහ කලින් හිටපු දේශපාලන අධිකාරියට තියෙන උඹනාව මත ඒ පිටුව 106 එළියට එන්නේ නැහැ. ඒ බොහෝ දුරට ඒගොල්ලෝගේ කණ්ඩායමේ කට්ටියගේ නම් මේක ඇති ඒකයි. ඒකට කොමිෂන් වගේ කියන්න ඕනේ. ඒකට කොමිසම වගේ කියන්න ඕනේ නැහැ. ඒක කොමිසමේ වරදක් නෙමෙයි. ජනාධිපති කොමිසම විශ්වාස නම් ජනාධිපති කොමිසම නිවැරදි නම් මේ අවංගාඩක ජනාධිපති කොමිසමට ගියා කියලා මේ තීරණ වලට බලපෑමක් වෙන විදියක් නැහැ. සාධාරණයක් ඉෂ්ට වෙන්නේ. නෑ මමත් ඔබ වගේම මේ කොමිසම විශ්වාස කරමින් ඉන්නවා. මම පෙන්වන්න උත්සාහ කරේ මේ තියෙන අලුත් තත්වය. අලුත් තත්වය තමයි නීතිපතිවරයා විසින් ප්‍රමාණවත් සාක්ෂි තියෙනවා කියලා තමයි නඩුව පවරන්නේ. හරිද? ඉතින් අපි විශ්වාස කරනවා අවසානයේදී මේ කොමිසම සාධාරණ සොයා ගැනීමකට ඒවි. ඒ පිළිබඳව අපි තර්ක කරන්න අපිට විශ්වාසයක් තිබෙනවා. මොකද හේතුව නීතිඥවරු වශයෙන් අධිකරණයේ විශ්වාස නොකර අපිට මේ රස්සාව කරන්න බෑ. ඒක පොඩෙන් මත. එතකොට ඒක අවසානයේදී අපි ඒක බලාපොරොත්තු වෙනවා යම් පිළිතුරක් එයි කියලා. නමුත් මම පෙන්වනවා හිටපු තත්වය තමයි යම් හේකින් එහෙම නැහැ කියලා කිව්වොත් නීතිපතිවරයාගේ තත්වය මොකක්ද වෙන්නේ? ඒකයි මම මතු කරපු ප්‍රශ්නයක්. ඇත්තට මම මතයක් නෙමෙයි ඉදිරිපත් කරේ මම ප්‍රශ්නයක් මතු කරලා නැවතුවා ජනතාවට කල්පනා කරන්න. ඒකයි මම කළේ. පහුගිය යහපාලන ආණ්ඩුකාලයේ නීතිපති දෙපාර්තමේන්තුව විසින් ප්‍රමාණවත් සාක්ෂි ඇතැයි මේ පවරන ලද නඩු සමහර ඒවා යහපාලන ආණ්ඩුව කලින් කාලේ පවරන ලද නඩු පස්සේ නීතිපති දෙපාර්තමේන්තුව ඉවත් කරගත්තා. එහෙනම් ඉතින් ඒතර ප්‍රශ්නයක් තියෙනවා නීතිපති. අපි හේතුව දන්නේ නැහැ එහෙම ඉවත් කරගන්න මොනවද කියලා. අපිට පුළුවන් කාරණා දෙකක් කියන්නේ. එකක් තමයි මොනවා හරි අලුතෙන් සාක්ෂියක් මතුවලා තියෙනවා. එක්කෝ මතුවෙච්ච සාක්ෂියක දුර්වලකමක් තිබුණා. ඒ නිසා නීතිපතිවරයාගේ ඉවත් කරගත්තයි කියලා එක පැත්තකින් අපිට නිල වශයෙන් කියන්න තියෙන්නේ එච්චරයි. අනිත් එක තමයි අපි නොදන්නා කාරණාව. අපි නොදන්නා කාරණා ගැන කතා කරන අකමැති යම් යම් දේශපාලන අතපෙවීම මොනවාද කියන කාරණාව. අන්න ඒක නිසා තමයි අපි නීතිඥවරු වශයෙන් හැමතිස්සෙම කියන්නේ දේශපාලන පක්ෂපාත මොනවා වුණත් අධිකරණයේ සහ අධිකරණ ක්‍රියාදාමයේ ස්වාධීනත්වය අපි රැකගන්න වංචාවට දූෂණ විදිහට කටයුතු කරන්න ඕනේ කියලා. නමුත් ඔයා මගෙන් නිල වශයෙන් උත්තරයක් අහනින්ද මට කියන්න තියෙන්නේ එහෙම අයින් කරගත්තා නම් ඒක නිවැරදි පටිපාටියක් විය යුතුයි කියලා. නමුත් යම් මහජනතාවට සැකයක් එනවා නම් මේක දේශපාලන අතපෙවීම නිසා වුණාද නැද්ද කියන කාරණාව එහෙම සැකයක් මතු කරගන්නත් ජනතාවට සම්පූර්ණ අයිතිය තිබෙනවා. පෞගේ කාලේ අපි දැක්කා අධිකරණයේ දුන්න සමහර තීන්දුව සම්බන්ධයෙන් විශ්වාසයක් ජනතාව තුළ තිබුණේ නැහැ. ජනතාව පෙළගැස්මක් ඇතිවුණා රටේ. ඔව්. එතකොට ඒකට දේශපාලඥයනුත් උදව් කරා. ඒතර ඔබතුමාලා නීතිඥයෙක් හැටියට ඔබතුමාලාගේ මේ වෘත්තිය ගෞරවනීය වෘත්තිය කොහොමද මේ පිරිසුදු තත්ත්වයකට ගෙන්නේ? අපි මෙහෙමයි මෙතන මහත්මයා අපි දේශපාලනයයි නීතියයි වෙන් කරගෙන මම උත්තරේ දෙන්නම්.
නීතිඥවරු වශයෙන් අධිකරණයෙන් යම් තීන්දුවක් දුන්නාන් පස්සේ අපිට අභියාචනා කරන්න අයිතියක් තියෙනවා. ඇයි? අපි හිතනවා නම් ඒ අධිකරණය වැරදි කියලා. ඒතර නීතිඥ වෘත්තියේ තොප්පිය දාගෙන ඉන්න තාක්කල් අපිට කරන්න තියෙන්නේ දේශපාලනික කාර්යයක් නෙමෙයි. යම් නීතියක නියෝගය වැරදි නම් අපිට අපීල් යන්න පුළුවන්. කොටින්ම කියනවා මේ ඇවන්ගාඩ් නඩුවේදීත් මේ නිසංක සේනාධිපති මහත්තයාට ඕනනම් මේ රිට් ආඥාවක් ගන්න පුළුවන් නීතිපතිවරයාට විරුද්ධව. මොකද ඒක ඇඩ්මිනිස්ට්‍රේටිව් ඇක්ෂන් එකක් නේ. ඕනනම් ෆන්ඩමෙන්ටල් රයිට් එකක් දාන්න පුළුවන්. ඒක නිසා අපි යන්නේ ඒ මාර්ගයෙන්. නමුත් දේශපාලනිකව අපි කතා කරනවා නම් අපිට කරන්න තියෙන ඉල්ලීම තමයි මොන ආණ්ඩුව ආවත් Taman කැමතුනත් අකමැති වුණත් අධිකරණයට ඇගිලි පොවන්න අතපොවන්න ඉඩ තියන්න එපා. මේ රටේ අධිකරණ පද්ධතිය කෙරෙහි පමණක් නෙමෙයි සමස්ත සමාජයේම ගොඩක් අංශ කෙරෙහි මිනිසුන්ගේ අවිශ්වාසයක් තිබෙනවා. නමුත් නීතිඥවරු වශයෙන් අපි අධිකරණය අවිශ්වාස කළා නැහැ. එහෙම කරන අපිට මේ රස්සාව කරන්න බෑ. අප පිට ඉන්න පුද්ගලයෙකුට පුළුවන් ද මේ විදිහට මාධ්‍ය ඉස්සරහට ඇවිල්ලා තමන් ගැන තමන්ගේ සුදුනකම පෙන්වන්න? ඉතින් ඒ මාධ්‍ය ඒගොල්ලන්ව ගෙන්නගෙන කතා කරන එක අපිට නවත්තන්න බෑ. ඌ අප පිට ඉන්නේ ඌ තාම වැරදිකාරයෙක් වෙලා නැහැ. නෑ රජයෙන් බැරිද මේ යම්කිසි තීරණයක් ගන්න එක නීතිය පැත්තේ? නෑ නේ එහෙම කරන්න ඕනේ නෑ. ඒ කියන්නේ අප තියෙන පුද්ගලයෙකුට නෑ මහත්මයා මෙහෙමයි. අප තියෙන්නේ ඌට අධිකරණයට ඇවිල්ලා පෙනී හිටින්න. මතක තියාගන්න නිසංක සේනාධිපති තාම වැරදිකාරයෙක් වෙලා නැහැ. හරිද? ඒක අංක 1. එතකොට මාධ්‍ය වලට සදාචාරයක් මින්මත් තියෙන්නට ඕන. අපි අප පිට එළියේ ඉන්න පුද්ගලයෝ මේ මාධ්‍ය වලට ගෙන්නනව නැද්ද කියන. ඒකට රටේ නීති පනවන්න ඕනේ නැහැ. අපි ඇත්ත කතා කරමුකෝ. අපේ රටේ ගරු ජනාධිපතිතුමා ගත්තත් ඔහු දැන් ජනාධිපතිවරයා වීම මුක්තිය මත තමයි ඔහුට විරුද්ධව තියෙන නඩුව අහන්න නැතුව ඉන්නේ. නැත්තම් ඔහුත් අප පිට එළියේ ඉන්න සැකකාරයෙක් තමයි. ඒත් ලක්ෂ 69 ඡන්දෙ දුන්නානේ. ඒකට අපි විරුද්ධ වෙන්නේ නැහැ. නමුත් ඔහුගේ නීතියානුකූල තත්වයක් ඒකම තමයි. එතකොට මාධ්‍ය සහ ජනතාව තමයි තීරුම් කරගන්න ඕනේ මේ සදාචාරාත්මක ප්‍රශ්නේ අපි කොහොමද ආමන්ත්‍රණය කරන්න කියන එක. ඒකට නීතියක් පනවන්න අවශ්‍ය වෙන්නේ නැහැ. මොකද ගෝඨාභය මහත්තයත් නිසංක සේනාධිපතිත් නීති ඉර්ධියේ වැරදිකාරයෝ නෙමෙයි. තාම. සහ සැකකරුවෝ පමණයි. දැන් උතුමා කියවනේ නීතිපති දෙපාර්තමේන්තුව නඩු ඉවත් කරගත්තා නම් සමහර වෙලට එතන මේ දේශපාලන අත්වේමක් තියෙන්නේ නැතිද? නෑ මම එහෙම කිව්වේ නෑ. මම කිව්වේ මත දෙකක් තියෙනවා. එකක් තමයි අපි නීතිඥවරු වශයෙන් විශ්වාස කරනවා මොනවා හරි නීතිමය හේතුවක් මත එක කරා කියන කාරණාව. නමුත් මහ ජනතාව මේ පත්‍රලා තියෙන දේශපාලන අධිකාරීන් නිසා එහෙම සැකයක් මහ ජනතාවට ඇති වෙන්නට පුළුවන්. එතකොට මම දේශපාලන තොප්පියක් දාන් හිටියනම් මට ඒ සැකය ඇති වෙන්න පුළුවන්. නමුත් මම අද කතා කරන්නේ නීතිඥවරයෙක් වශයෙන්. එතකොට මම කතා කරන්නේ නීතිය සිද්ධ වෙන විදිය. දේශපාලනේ. ඒ වගේ තමයි ඒවකට හිටපු විපක්ෂයේ කට්ටිය චෝදනා කරේ මේක වෙන්නේ දේශපාලනේ මත කියලා. අනිත් පැත්තේ චෝදනාවක් ආවා මේ අනුර කුමාර දිසානායක මහත්මයාලා CID කේ නිලධාරීන් ගෙනල්ලා යම් බලපෑම් කරා කියලා. එතකොට රටේ ජනතාවට යම් ප්‍රශ්නයක් තියෙනවානේ මොකද දේශපාලන මැදිහත් වීමක් වුණාද කියලා. මේක විසඳ ගන්න අයිතියක් නැද්ද ඇවන්ගාඩ් එක? මෙහෙමනේ විමර්ශනය කරන්න ඕන. ඇවන්ගාඩ් එකට ප්‍රශ්න විසඳන්න තියෙන හොඳම ක්‍රමය තමයි ওই නඩුවට මුහුණ දීලා ඩිස්චාර්ජ් වෙන එක. පොලිටිකල් වික්ටිමයිසේෂන් වෙලා තියෙනවා නම් ඒක මේ කොමිසමෙන් එක තෝරාවි. අපි ඒකට විරුද්ධ වෙන්නෙත් නැහැ. නමුත් යම් පුද්ගලෙක් යමක් කීපමණින්ම ඒක නිවැරදි වෙන්නෙත් නැහැ. ඒක හොයන්න බලන්න තමයි කොමිසම තියෙන්නේ. එහෙනම් ඒ කොමිසමේ ඒ රාජකාරිය කිරීම සම්බන්ධයෙන් අපි විරෝධතාවයක් නැහැ. කැමැත්තක් විතරයි තියෙන්නේ දේශපාලනිකව ගත්තත්. මොකද අනුර දිසානායක සහෝදරට උතුරට ගිහිල්ලා කියන්න ගොඩාක් දේවල් තියෙනවා ලේඛන සහිතව. එහෙනම් බොහොම කැමැත්තකින් ඉන්නේ යන්න. ඒක ප්‍රශ්නයක් නෙමෙයි. ඔව්. එතුමිය ගැන ප්‍රශ්න දෙක තුනක් තියෙනවා. එතකොට ඔබතුමාලට කියන්න පුළුවන්ද මේ රජයේ නීතිඥයට හරියටම දාන්න සම්මාද බැරිද? නීතියානුකූලව ඒගොල්ලෝ දාන්න ඕනේ හරියටම තමයි. වැරදිට නඩු දාන්න ඒගොල්ලන්ට බෑ. ඒක මතක තියාගන්න. නීතිඥවරු වශයෙන් අපි ඒ ස්ථාවරේ ඉන්නේ. නමුත් දේශපාලන අතපෙවීම් තිබුණාද? වැරදි වුණාද නැද්ද කියන කාරණාව ඒක හොයාගන්න විමර්ශන කරන්න පුළුවන්. එතුමියම ප්‍රකාශ කරලා තියෙනවා සමාන තැන්වල. කලින් හිටපු අල්ලස්කෝසර් මොනවද එතුමිය කියලා තියෙන්නේ? එතුමියම කොහොමද දේශපාලන අතපෙවීම් වුණා එහෙනම් ඒ ප්‍රශ්නේ එතුමියට තමයි යොමු කරන්න වෙන්නේ. මොකද එතුමිය දන්න දේවල් මම දන්නේ නැහැ. එතුමිට මේ කමිෂන් එකෙන් කියන්න පුළුවන්. ඔව්. එතුමියට පුළුවන් මේ කමිෂන් එකට ඇවිල්ලා උත්තර දෙන්නත් පුළුවන්. පෞද්ගලික කාලේදී අධිකරණයේ දුන්න තීන්දුව සම්බන්ධයෙන් නීතිඥවරුන් හැටියට ඔබතුමාලා සෑයීටපත් වෙනවද? මොකද අපි දැක්කා පෞද්ගලික කාලේදී මේ නීතියේදී කරලා යුතු නොයුතු දේවලුත් කෙරුණා. මොකද මේ සමහරක් මේ නඩු තීන්දුව වෙනස් කරලා වෙන විදිහට මොනවද ඉවත් කරගත්ත වගේ දේවල් උදාහරණයක් දෙන්නකෝ. උදාහරණයක් දෙන්න නැත්නම් මොකද නඩු ගොඩක් තියෙනවා. නීතිපතිවරයා විසින් ඉවත් කරගත්ත නඩු ගොඩක් තියෙනවා. හරි? උදාහරණයක් විදිහට චන්දන කත්රිආරච්චිට විරුද්ධව තිබිච්ච මේ මර්ඩර් කේස් එක නාම පමුණුව මර්ඩර් කියලා කියන්නේ නාම පමුණුව මිනිමරුම් නඩුව කියලා කියන්නේ.
ඒකත් ඉවත් කරගත්තා. ඊට අමතරව තවත් විශාල නඩු ප්‍රමාණයක් නීතිපතිවරයා විවිධ හේතු මත ඉවත් කරගෙන තියෙනවා. හරි. නමුත් නීතිපතිවරයා නඩු ඉවත් කර ගැනීම සහ අධිකරණය ඉදිරියේ නඩුවක් විභාග වෙලා නඩුවේ තීන්දුව ලබා දීම කියලා කියන්නේ කාරණා දෙකක්. එකක් පළවෙනියට අපි බලන්න ඕන අධිකරණයක් ඉදිරියට නඩුවක් එන්න ගන්න ක්‍රියාමාර්ගය මොකක්ද කියන එක. නඩු ඉස්සෙල්ලම පැමිණිල්ලක් තියෙන්න ඕන. පැමිණිල්ල සම්බන්ධයෙන් විමර්ශනයක් කරන්න ඕන. විමර්ශනයේදී මේ ඒ පැමිණිල්ලට අදාළ කාරණේ සම්බන්ධයෙන් සාක්ෂි අනාවරණය වෙන්න ඕන. ඒ සාක්ෂි ටික අරගෙන ඇවිල්ලා නීතිපතිවරයාට දෙන්න ඕන නීතිපතිවරයාගේ විමර්ශනයට. නීතිපතිවරයාට සලකා බැලීම සඳහා. ඒ සලකා බැලීමෙන් පස්සේ අර හර්ෂණ නායකකාර මහත්මයා කිව්වා වගේ නීතිපතිවරයා තීරණය කරනවා නම් ඒ සලකා බැලීමෙන් පස්සේ නඩු පැවරිය යුතුයි කියලා. ඒ කියන්නේ බැලූ බැලමට පේන නඩුවක් තියෙනවායි කියලා චෝදනාවක් තියෙනවායි කියලා නීතිපතිවරයා තීරණය කරනවා නම් නීතිපතිවරයාට නඩු පැවරීමේ හැකියාව තියෙනවා. ඊට පස්සේ නඩුව උසාවියට ගියයින් පස්සේ නඩුව මෙහෙයවන්නේ නීතිපතිවරයා, නඩුව අහන්නේ විනිශ්චයකාරවරයා, නඩුවට සාක්ෂිකාරව ඉදිරිපත් කරන්නේ නීතිපතිවරයා පොලිසිය හරහා. එතකොට ඒ සාක්ෂි ඉවැලුවේෂන් එකෙන් නඩු විනිශ්චයකාරවරයෙක් ඉස්සරහා ඉදිරිපත් වෙන සාක්ෂිවල ඉවැලුවේෂන් එකෙන් පස්සේ ඒකීමෙන් පස්සේ තමයි විනිශ්චයකාරවරයෙක් තීරණයක් දෙන්නේ. වැරදිද හරිද කියලා. ඒක තමයි තියෙන process එක. ඒක තමයි මේ රටේ නඩුවක් විභාග කරනකොට තියෙන process එක. එතකොට ඒ process එක සම්බන්ධයෙන් ඒකට මැදිහත් වීමක් කරනවා කියලා කියන්නේ දේශපාලනික මැදිහත් වීමක් තමයි එහෙමනම් කරන්න පුළුවන්කම තියෙන්නේ. එතකොට දේශපාලන මැදිහත් වීම කරන ආයතනය සහ දේශපාලන මැදිහත් වීමට නතුවන විනිශ්චයකාරවරයා හෝ නීතිපති දෙපාර්තමේන්තුව හෝ කවුරු හෝ ඒ වගකීම් බාර ගන්නවා. ඒක තමයි මේ ඒක විදිහට තමයි පැහැදිලි කරන්න පුළුවන්කම තියෙන්නේ. නමුත් අධිකරණයක් අපි දැකලා තියෙනවා නඩු ඕන තරම් අධිකරණ වලට එනවා. ලංකාවේ conviction rate එක අපරාධ නඩු වල වැරදි කාර්යවීමේ සම්භාවිතාවය 10% විතර තියෙන්නේ. හරි 90ම ගෙදර. අනිත් 90ම ගෙදර. ඒ කියන්නේ මේ රටේ විනිශ්චයකාරවරු ඉතා පරිස්සමෙන් තමයි අපරාධ නඩුවක තීන්දුව දෙන්නේ. සැකේ වාසිය විත්තියට කියලා තමයි මේ අපරාධ නීතියේ තියෙන ප්‍රධානම මේ අපේ රටේ අපරාධ නඩු විසඳන්නේ මේ මත. සැකේ වාසිය විත්තියට දෙන්න ඕන. උසාවිය ඉස්සරහා අපිට කරන්න අවශ්‍ය පැමිණිල්ලේ සාක්ෂියට යම් සැකයක් උපදවන එක විතරයි. ඒ වගේම කිසිම සාක්ෂියක් නැතුව උසාවියට මේ නඩුවක් පවරගෙන යන්නත් බෑ. කිසිම සාක්ෂියක් නැතුව නඩුවක් පවරගෙන යන්න බෑ. දේශපාලන බලපෑම් ආවා මොනවා කිව්වත් නඩුවක් උසාවිය ඉස්සරහට එනකොට ඒ උසාවිය ඉස්සරහා ඒ නඩුකාරව සෑහීමකටපත් වෙන සාක්ෂි ප්‍රමාණයක් මේ චෝදක පක්ෂය විසින් ගේන්න ඕන. එහෙම නැතුව නඩු පවරලා මේ ආයතන විහිළුවට ලක් කරන්නවත් නඩු පවරන මිනිහ මේ විහිළුකාරයෙක් වෙන්නවත් පුළුවන් කමක් නැහැ. විධායකයට පුළුවන් නේද මේ අයින් කරගන්න? ඒක නිදාස් කරගන්න. එහෙම බෑ. තීන්දුවක් අයින් කරන්න බෑ. ජනාධිපති සමාවක් දෙන්න පුළුවන්. ඒකෙන් අදහස් වෙන්නේ නැහැ පුදුල නිවැරදිකාරය වුණා කියලා. ඒ කියන්නේ නිවැරදිකාරය වුණා කියලා කියන්නේ බැරි. සමාවක් දෙන්න. වැරදිකාරය වෙලානේ. අපේ නඩුව අහන්නේ උසාවියෙන්. ඒක අධිකරණයේ කාර්යභාරය ස්වාධීනයි. මේක විධායකය. විධායකයට නීතියෙන් ව්‍යවස්ථාවෙන් බලයක් දීලා තියෙනවා වැරදිකරුවෙක්ට සමාව දෙන්න. ඒතර සමාව දුන්නයි කියලා ඒ පුද්ගලයා නිදොස් නිවැරදි පුද්ගලයෙක් වෙන්නේ නැහැ. ඒක පෞද්ගලික කාලේ අපි දැක්ක ජනාධිපතිවරයා විසින් හිටපු ජනාධිපතිවරයා විසින් නිදාස් කරන ඔය වගේ පුද්ගලයන් සම්බන්ධයෙන් මිනිමරුන් චෝදනා ලැබවු. ඔව්. ඔහුට බලය තියෙනවා. ඔව්. ඒතකොට එතනදී සාධාරණයක් වෙලා තියෙන ව්‍යවස්ථාව අනුව ඒක අපිට කියන්න බෑ. මෙහෙම දෙයක් තියෙනවා. ව්‍යවස්ථාවෙන් අර ජනාධිපතිවරයාට බලයක් තියෙනවා මේ එහෙම දඬුවමකින් මුදා හරිනවා යම් පුද්ගලයෙක්. ඒකෙන් අදහස් වෙන්නේ ඒ පුද්ගලයා නිවැරදිකාරයෙක් කියන. මොකද යම් අධිකරණයක් තීන්දුවක අංග දෙකක් තියෙනවා. එකක් තියෙනවා වැරදිකාරයා කරේ කොහොමද කියන කාරණේ. වැරදිකාරයා කිරීම කියන්නේ කන්වික්ෂන් කියන්නේ. ඒක එක කොටසක්. දඬුවම කියන්නේ තව කොටසක්. මේ කොටස් දෙකම එකතු වුණාම තමයි නඩු තීන්දුවක් හැදෙන්නේ. ඒකට දඬුවම කියන එක අයින් කරා කියලා වැරදිකාරයා කියලා අධිකරණ කරපු තීරණය වෙනස් වෙනවා. එතකොට එවැනි සමාව දීමකදී වින්දිතයා නැවතත් ඕක අභියෝගයකට ලක් කරලා නඩුව පැවරුවොත් මොකද වෙන්නේ තත්ත්වය? වින්දිතයාට බෑ නැවත අභියෝගයට ලක් කරන්න. වැරදිකාරයා කළා දිනවා දඬුවමක් දීලා තිනවා. ඒ දඬුවමෙන් ඔහු ව්‍යවස්ථාපිත බලතල අනුව ජනාධිපතිවරයාට මුදා හැරලා තියෙනවා. ආයේ වින්දිතයාට බෑ ඒ කාරණේ පරීක්ෂා කරලා කරන්නයි කියලා කියන්නේ. ওই කාරණේදී අත්ත වශයෙන්ම ලංකාවේ තියෙන නීතියේ මේ
පිළිගන්න ඕන යම් සමහර දේවල් තියෙනවා යම් අඩුපාඩු. මම ඔබතුමාට කියන්න ඇත්තද නේද? ඒක අසාධාරණයක් වෙනව නේද විවස්ථාව? නෑ. ඒත් මම කියන්නේ අසාධාරණයක් වෙනවා කියලා. මොකද හේතුව ඔහුට විද්‍යාවට අවශ්‍ය කරන දේ ලැබිලා තියෙනවා. දැන් දඬුවම් කිරීම මෙන්න මෙහෙම දෙයක් තියෙනවා. මේ රටේ අපරාධ නීතිය ගැන විතරයි මම මේලා කතා කරන්නේ. මේ රටේ අපරාධ නීතිය සම්බන්ධයෙන් මිනිස්සුන්ගේ ලොකු දුර්මතයක් තියෙනවා. මේ අධිකරණ මේ පොලිසිය මේ ඔක්කොම තියෙන්නේ අපරාධකාර පස්සේ හඹා ගිහිල්ලා අර COVID-19 ලෙඩ පස්සේ හඹා ගිහිල්ලා බේත් කරා වගේ අපරාධකාර පස්සේ හඹා ගිහිල්ලා දඩයන් කරලා ගෙනල්ලා හිරේ විලංගුවේ දාන එක කියලා නේ. එහෙම නෙමෙයි. මේකේ තව පැත්තක් තියෙනවා. ඒ තමයි මේ නිදහස් මේ නීතිකරුක මිනිස්සු ආරක්ෂා කර ගැනීම කියන කාරණේකුත් තියෙනවා. අපරාධකාර විතරක් නෙමෙයි ඉන්නේ සමාජය. සමාජයේ අපරාධකාර 1%ක් දෙකක් වෙනවා. මහා විශාල ප්‍රමාණයක් ඉන්නේ සාමාන්‍ය මිනිස්සු. ඒ මිනිස්සු ආරක්ෂා කර ගැනීමත් මේ අපරාධ නීතියේ එක ප්‍රධාන අරමුණක්. ඒකට දුවම් කරන්න කියලා ගිහිල්ලා දඩයන් කරන්න කියලා ගිහිල්ලා අර මිනිස්සුන්ගේ නිදහසට හානි වෙනවා කියනවා නම් ඒක තමයි අසාධාරණ. ඒක තමයි අසාධාරණ. එක සිද්ධියක් නිසා යම් ආලාභයක් වෙන්න පුළුවන්. නමුත් සමස්තය ගැන බලන්න ආයතනයක් විතර අධිකරණය දිහා බලන්න. එක අධිකරණ විනිශ්චයකාරයෙක් නෙමෙයි අධිකරණයක් කියන්නේ. එක තීන්දුවක් නෙමෙයි අධිකරණයක් කියන්නේ. අධිකරණයක් කියන්නේ සමස්ත පද්ධතියක්. මේ පද්ධතිය දිහා බලන්න. මේ පද්ධතියෙම යම් කිසි විදියකට අකට අවඩක් වෙනවනම් එතන ලොකු ප්‍රශ්නයක් තියෙනවා. නමුත් මන් දන්නේ තාම ඒ තත්ත්වේ අපේ රටේ අධිකරණ තියෙනවා. මම තව ඔබවතර පොඩි කෙටියෙන් ඉතුර කරලා මේ චරිතත්වය ගැන පැහැදිලි කිරීමත් අපේ චරි සහෝදරයට වෙන රටවල් වලත් අපිට මේ ජනාධිපති සමාව ගන්නෙම එංගලන්තේ රැජිනට තියෙන බලතලයක්. නමුත් අද එංගලන්ත රැජින උනත් සීල් එක ගහනවා මිසක්කා එයා තීන්දුව කරන්නේ කාටද සමාව දෙන්න ඕන කියලා. ඒකේ අධිකරණ අමාත්‍යාංශයෙන් යටත් කරපු නිර්දේශ වලට යටත් රෙකමෙන්ඩේෂන් එක ගියවම තමයි සීල් එක වදින්නේ. අපේ රටේ තියෙන ලොකුම ගැටලුව තමයි අපි ජනාධිපතිවරට ව්‍යවස්ථාවෙන් මේ බලතලය ලබා දුන්නට ඒ බලතලය භාවිත වෙන්න ඕන කොහොමද කියලා නිර්ණායකයන් අපිට නැහැ. ඉතින් ඒක ජනාධිපති අභිමතයටම යටත් වෙනවා. ඔය හේතු හින්දාම තමයි ජනතා යුක්ත පෙරමුණ 20 වෙනි සංශෝධනය කියලා එකක් ගෙනල්ලා ওই සම්බන්ධයෙන් කරුණු වෙනස් කරන්න අරමුණ බලාපොරොත්තුවක් තියෙන. ඒ කියන්නේ ඒකාධිපති බලතල පොඩ්ඩක් මීට වඩා වග කියන බලතලයකට ගේන්න. ඒ වගේම ඒ ජනාධිපති සමාව දුන්නම අසාධාරණයක් වෙනවා නේද වින්දිතයන්ට කියන ඒකදී ඒක නීතිමය අසාධාරණ නෙමෙයි වෙනවා නම් වෙන්නේ සමාජමය අසාධාරණයක්. ඒ සමාජමය අසාධාරණ වෙනවද නැද්ද කියන එක රඳාපවතින්නේ ඔය දෙන සමාවේ හේතුව මත. ඕක මූලිකයෙන්ම එංගලන්ත වගේ රටවල පාවිච්චි වෙන්නෙම ඔබතුමා දන්නවනේ යම් නඩුවක තීන්දුව පස්සේ අපීල් වලින් ඉවරණයන් පස්සේ මොකුත් නැහැ. හරිද? ඒ මිනිහට කරන්න දෙයක් නැහැ. නමුත් පසුව මතුවෙනවා මොනවා හරි විස්තරයක් පොලිසිය විසින් සාක්ෂි හැංගුවා හෝ යම් සාක්ෂියක් එළියට හරියට ඇවිල්ලා නැහැ. දැන් අර පුද්ගලයාට වැරදිකාරය වෙච්ච පුද්ගලයාට යන්න වෙන තැනක් නැහැනේ. ඒ වගේ දෙයක් අවස්ථාවක තමයි අර සමාව ක්‍රියාත්මක කළා තියෙන්නේ. නමුත් ඔබ මගෙන් ඇහුවොත් ඔබට සමාජමය වශයෙන් ගැටලුවක් තියෙනවද මේ සමහර සමාව දීම් සම්බන්ධයෙන් කියලා මගේ උත්තරය ඔව්. ඒක අධිකරණයේ වරද නෙමෙයි. ඒක අධිකරණයේ වරද නෙමෙයි. ඒකයි මං කියන්නේ. ගැටලු හොඳටම තියෙනවා. අපි වෙන ප්‍රෙස් කොන්ෆරන්ස් එකක් දාපු මම ඒ ටිකත් කියන්නම් ඕන්නම්. ලෑස්තිලා ඉල්ල වෙලපයි. ලංකාවේ සමාව දීම් ගන්න හොඳටම ගැටලු තියෙනවා. ඒ අහපු කාරණා දෙකකට මං උත්තර දෙන්න ඕනේ කියලා හිතුවා. පළවෙනි කාරණාව අර මේ මෙතුමා ඇහුවා ලංකාවේ පහුගිය කාලේ විනිශ්චිත නඩු තීන්දුව සම්බන්ධයෙන් මේ ප්‍රශ්නගත තත්ත්වයක් නැත්නම් විවේචනාත්මක තත්ත්වයක් තිබ්බයි කියලා. මම හිතන්නේ මේ මෙතනදී අධිකරණමය ක්‍රියාමාර්ග වාර්තාකරණය සම්බන්ධයෙන් මාධ්‍ය සතු වගකීම නිශ්චිතව ක්‍රියාත්මක වීමේ ප්‍රශ්නයක් තමයි තියෙන්නේ. දැන් අපි දන්නවා මෙතන ඉන්න අපි කාට හරි චෝදනාවක් එල්ල කළොත් එහෙම නැත්නම් තමුන්නාන්සලා අතර ඉන්න කාට හරි චෝදනාවක් එල්ල කළොත් යම්කිසි මාධ්‍ය ආයතනයකට චෝදනාවක් එල්ල කරොත් එහි ප්‍රධානීට චෝදනාවක් එල්ල කරොත් ඕකට උත්තර දීමේ හැකියාවක් ඒ කෙනාට තියෙනවා. නමුත් අධිකරණයට චෝදනාවක් එල්ල කරොතින් ඒ අධිකරණයට උත්තර දීමේ හැකියාවක් නැහැ. විනිශ්චයකාරවරුන්ට මේ වගේ මාධ්‍ය සාකච්ඡා තියලා ඒ සම්බන්ධයෙන් උත්තර දෙන්න පැහැදිලි කිරීමේ හැකියාවක් නැහැ. දැන් නීතියේ තියෙන ක්‍රියාමාර්ග අර මේ කලිනුත් සඳහන් කරා වගේ අනපනක් තියෙනවා. සාක්ෂි ගන්නේ කොහොමද කියලා විධිවිධාන තියෙනවා. නඩුවක් අහන්නේ කොහොමද කියලා විධිවිධාන තියෙනවා. මේ විධිවිධාන අද ඊයේ හදපු විධිවිධාන නෙමෙයි. අවුරුදු 100 ගානක් තිස්සේ හැදිච්ච විධිවිධාන. සාක්ෂි ආඥා පනත අවුරුදු 200ක් විතර පරණයි. ඉතින් මේ විධිවිධාන තියෙන්නේ දැන් මාධ්‍ය ඉදිරියේ දැන් තමුන්නාන්සලා මාධ්‍ය ඉදිරියේ බලපුවාම නඩුවක එක පැත්තක් විතරයි තියෙන්නේ. කතන්දරයක එක පැත්තක් විතරයි තියෙන්නේ. හැම වෙලාවෙම. නමුත් අපිට දවස ගානේ එන හැම කතන්දරයකම දෙපැත්තක් තියෙනවා. හැම කතන්දරයකම දෙපැත්තක් තියෙනවා. දැන් මං ඉදිරියට එන සේවාදායකයෙක් කියන කතාවද ඇත්ත අනිත් පැත්ත කියන කතාවද ඇත්ත කියලා තේරුම් ගන්න මම දෙවි කෙනෙක් වෙන්න ඕන.
හරි. ඒතකොට මේ අධිකරණය කරන්නේ මෙන්න මේ දෙවියන්ගේ කාර්යභාරයක්. ඒ දෙවියන්ගේ කාර්යභාරය මිනිහෙක්ට කරන්න බැරි නිසා තමයි ඔය කාර්යපටිපාටික විධිවිධාන තියෙන්නේ. ඒතකොට විනිශ්චයකාරවරු හැම වෙලාවෙම ඔය කාර්යපටිපාටියේ විධිවිධාන, සාක්ෂියේ විධිවිධාන අනුව තමයි කටයුතු කරන්නේ. හැම නඩු තීන්දුවකම පැහැදිලි කිරීම තියෙනවා. හැබැයි මාධ්‍ය මේ නඩු තීන්දුව මිනිස්සු අතරට යනකොට ඒ පැහැදිලි කිරීම නෙමෙයි යන්නේ. සහ මිනිස්සුනම වැරදි වීම සාමාන්‍ය කතිය. ඒක නීතියත් පිළි අරගෙන තියෙනවා. ඒක නිසා තමයි හැම තීන්දුවකම තියෙනවා අභියාචන අවස්ථාවක්. ඒතර එක අභියාචන අවස්ථාවක් නෙමෙයි අභියාචන අවස්ථා දෙකක් ලංකාවේ තියෙනවා. ලංකාවේ අභියාචන අවස්ථා දෙකක් තියෙනවා. ඒතර අභියාචන අවස්ථාව තිබීම අපරාධ චූදිතයෙක්ගේ අයිතිවාසිකමක්. ඒක ලෝක සම්මුති වලින් පිළිගත් අයිතිවාසිකමක්. ඒකේ පළවෙනි කාරණාව. අර දෙවෙනි කාරණාව සම්බන්ධයෙන් මම හිතන්නේ හර්ෂණ මහත්මයා උත්තර දුන්නා. සමාව කියන කාරණාව. මේ සමාව සහ ජනාධිපති කොමිෂන් කියන කාරණා දෙකම ජනාධිපති ධූරයේ බලතල සම්බන්ධයෙන් මේ රටේ අවුරුදු 30කට වැඩි කාලයක් තියෙන විවේචන වලින් දෙකක්. දැන් ලෝකේ සමාව කියන එක නීති පද්ධතියක අවශ්‍ය දෙයක්. අර හර්ෂණ සහෝදරයා කිව්වා වගේම වෙන රටවල් වල සමාව ක්‍රියාත්මක වෙන විදියක් තියෙනවා. මේ කාර්යපටිපාටියක් තියෙනවා. සිරකරුවන්ගේ හැසිරීම අධ්‍යයනය කරනවා. ඒ නඩු සමහර රටවල් වල ගොඩාක් රටවල් වල දියුණු රටවල් වල තියෙන නඩු තීන්දුවෙදිම විනිශ්චයකාරවරුන්ට කියන්න පුළුවන් මේ දණ්ඩනය සමාවට යටත්ද නැද්ද කියලා. ඒතර විනිශ්චයකාරවරයාට නඩු තීන්දුව දෙනකොට කියන්න පුළුවන් මේ දඬුවම පෙරෝල් බෝඩ් එකකට නැත්නම් සමාව දෙන මේ මණ්ඩලයකට යටත් නැහැ කියලා. ඒතර මේ පෙරෝල් බෝඩ්ස් ඒ රටවල් වල අවුරුද්දෙන් අවුරුද්දට සිරකරුවන්ගේ හැසිරීම අධ්‍යයනය කරනවා. එතකොට ඒ හැසිරීම අධ්‍යයනය කරලා ඉවරලා තමයි සමාජයට නැවතත් එළියට දාන්න පුළුවන් පුද්ගලයෙක් ඉන්නවා නම් ඒ පුද්ගලයාව එළියට දාන්නේ කියලා නිර්දේශ කරන්නේ. සමහර චෝදනාවලට සමාව නැත්නම් නැහැ. ඔව් සමහර චෝදනාවලට මේ නීතියෙන්ම සමාව දීමේ හැකියාව නැහැ. දඬුවමක තියෙන්නේ මේ පුද්ගලයා පීඩාවටපත් කිරීම විතරක් නෙමෙයි දඬුවමක තියෙනවා මේ පුද්ගලයෙක් හදා ගන්න ඕනේ නැවත සමාජයට ගෙන්න ගන්න ඕනේ කියන අවස්ථාවක් තියෙනවා මෙතන. ඒ කියන්නේ අර මේ වම් කරන්නේ මේ තරහටම විතරක් නෙමෙයි තරහත් එක කැලලා. ඒ කියන්නේ සමාජයට පණිවිඩයකුත් තියෙනවා. සමාජයට පණිවිඩයක් දෙන එකත් එකක්. නමුත් ඒ සමගම දඬුවමේ තියෙනවා මේ පුනරුත්ථාපනය කිරීමේ අදහසක්. ඒ නිසා ඒ පුනරුත්ථාපනය කිරීම එක හිරකාරයෙක් කියලා පැත්තට විසිකලා දාන්නේ මේ. ඒ පිටරටවල තියෙන පෙරෝල් බෝඩ්ස් වල කරන දෙයක් තමයි ඒගොල්ලෝ වාර්ෂිකව නැත්තම් වසර දෙකකට තුනකට සැරයක් ගිහලා හිරකාරයෝ හම්බෙලා බලනවා මේ පෙරෝල් රිපෝට් එක කොහොමද කියලා. බලලා සමාජලාවට නිර්දේශ කරනවා පෙරෝල් එකක් නැත්තම් මේ සමාවක්. ලංකාවේ ඉතින් එහෙම යාන්ත්‍රණයක් ඇත්තටම නැහැ. තව ප්‍රශ්න තියෙනවද?